නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අභිධම්ම දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අභිධම්ම දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අභිධම්ම දේශකස්සේ. අපි එතකොට අභිධර්ම අර්ථ සංග්‍රහයේ දෙවැනි ගාථාවේ ඉන්නේනේ. තත්ත වුත්තා බිධම්මත්තා චතුදා පරමත්තතෝ චිත්තං චේතසිකං රූපං නිබ්බානමිති සබ්බතා. ඒ ගාථාවේ අදහස තමයි අභිධර්ම පාළියෙහි දේශනා කරලා තියෙන පරමාර්ථ ධර්මයන් චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය, නිර්වාණ පරමාර්ථය කියලා සතරවැදෑරුම් වෙනවා. සතර පරමාර්ථ ධර්මයන් දක්වන්නා වූ ගාථාවනේ. ඊළඟට පරමත්ත දීපනියේ 13 වෙනි පිටුව. පරමත්ත දීපනී පොතේ 13 වෙනි පිටුව පෙරලා ගන්න. ඒ 13 වෙනි පිටුවේ තියෙනවා ဒုတိ ය ගාථා පරමත්ත දීපනී කියලා දෙවැනි ඡේදය. හරිද? එවං මෙසේ ආදි ගාථාය. ආදි ගාථාය කියන්නේ මුල් ගාථාවෙන්. තන්තම් ප්‍රයෝජන සහිතේ පංච අත්ථේ දස්සෙත්වා. ප්‍රයෝජන සහිත වූ පිණ්ඩාර්ථ පංචකේ දක්වා. පිණ්ඩාර්ථ පංචකේ කිව්වේ රතනත්ත්‍ය වන්දනා, ගන්ථාබිදෙය්‍ය, ගන්ථාබිදාන, ගන්තප්පයෝජන, ගන්තප්පකාර කියන පිණ්ඩාර්ථ පංචකය සහ ඒ එක එකක තියෙන ප්‍රයෝජන සහිතව දක්වලා ඉදානි කියලා කියන්නේ පළවෙනි ගාථාව ඉවර වෙච්ච තැන. දැන් තේ අභිධම්මත්ථේ, ඒ මුල් ගාථාවේ තියෙන අභිධම්මත්ථ කියන පදයෙන් කියන්නට යෙදිච්ච අභිධර්මාර්ථයන් උද්දේශතෝ, උද්දේශ වශයෙන්. උද්දේශ කියලා කියන්නේ යම්කිසි කාරණයක් සංක්ෂේප වශයෙන් කියනවා නම් ඒකට කියනවා උද්දේශ කියලා. ඒ උද්දේශය තරමක් විස්තර කරනවා නම් ඒකට කියනවා නිද්දේශය කියලා. ඒ නිද්දේශය කියපු කාරණාව ඊටත් වඩා විස්තර කරනවා නම් ඒකට කියනවා පටිනිද්දේශය කියලා. මේ විදියට උද්දේශ, නිද්දේශ, පටිනිද්දේශ කියලා කාරණාවක් සම්බන්ධ විස්තර කරන ආකාර තුනක් තියෙනවා. උද්දේශය කියන්නේ කොටින්ම දැක්වීම, නිද්දේශය කියලා කියන්නේ ඊට වඩා තරමක් විස්තර කොට දැක්වීම, පටිනිද්දේශය කියලා කියන්නේ තවත් විස්තර කොට දැක්වීම. එතකොට මෙතන උද්දේශතෝ, උද්දේශ වශයෙන් සංක්ෂේප වශයෙන් දස්සෙන්තෝ දක්වමින් ဒုတိ ය ගාථං ආහ, මේ තත්ත වුත්තා බිධම්මත්තා කියන දෙවෙනි ගාථාව රචනා කළේය. තත්ත කියලා කියන්නේ ඒ ගාථාවෙහි සප්තමී විභක්ති අර්ථය. තත්ත ඒ ගාථාවෙහි, තත්ත ඉති ඒ ගාථාවේ තියෙන තත්ත යනු බාසිස්සං අභිධම්මත්ත සංඝහං ඉති වුත්තේ. බාසිස්සං අභිධම්මත්ත සංඝහං කියන පළවෙනි ගාථාවෙහි මෙසේ කියන ලද තස්මින් අභිධම්මත්ත සංඝහ පදේ, ඒ අභිධම්මත්ත සංඝහ කියන පදයෙහි මයා මා විසින් වුත්තා කියන ලද අභිධම්මත්තා අභිධර්මාර්ථයෝ සබ්බතා සර්වාකාරයෙන් පරමත්තතෝ පරමාර්ථ වශයෙන් චතුදා හොಂತಿ සතරවැදෑරුම් වන්නේය. එතකොට අභිධර්මාර්ථයන් පරමාර්ථ වශයෙන් සතර ආකාර වෙනවා. අභිධර්මාර්ථයන් කියලා ගත්තොත් ප්‍රඥප්තිය සමග පස්වැදෑරුම් වෙනවා. පරමාර්ථ වශයෙන් නම් චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියලා සතරවැදෑරුම් වෙයි. ඊළඟට ඒ පිටුවේම අන්තිම පරිච්ඡේදයට එන්න. එතන තත්ත කියන තැන දෙවැනි පේළියේ මුල.
එතන තියෙනවා තත්ත කියලා. එතන අල්ප ප්‍රාණත යන්න තියෙන්නේ. ඒක මහ ප්‍රාණත යන්න වෙන්න ඕන. තත්ත එහි කියන අදහස. 13 වෙනි පිටුවේම අන්තිම පරිච්ඡේදයේ තත්ත කියලා තියෙන තැන තයන්න අල්ප ප්‍රාණකුර, එතන මහ ප්‍රාණකුර වෙන්න ඕන. තත්ත ඒ ගාථාවෙහි සබ්බතා ඉති. මෙතන තියෙන සබ්බතා කියලා පදයක්. සර්වාකාරයෙන් කියන අදහස. එතන සබ්බතා යනු ධම්ම සංගණියං. ධම්ම සංගණියං කියලා කියන්නේ ධම්ම සංගණි පාළියෙහි වුත්තේන කුසලාදිනා සබ්බප්පකාරේනපි. ඒ කියන්නේ ධම්ම සංගණි පාළියෙහි ධර්මයන් දේශනා කරලා තියෙනවා. කුසලා ධම්මා, අකුසලා ධම්මා, අභ්‍යාකතා ධම්මා, සුඛාය වේදනා සම්පයුත්තා ධම්මා, දුක්ඛාය වේදනා සම්පයුත්තා ධම්මා, අදුක්ඛම සුඛාය වේදනා සම්පයුත්තා ධම්මා, විපාකා ධම්මා, විපාක ධම්ම ධම්මා, නේව විපාක න විපාක ධම්ම ධම්මා ආදී වශයෙන් ධම්ම සංගණි පාළියෙහි දේශනා කරලා තියෙන සියලු ආකාරයන්ගෙන් පිඬු කළා ගත්තොත් ඒත් අභිධර්මාර්ථයන් 4ම තමයි ලැබෙන්නේ. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියලා. ඉතියත්තෝ ඊළඟට විභංගේ විභත්තේන. එතන විභත්තේන කියන එකේ නයන්න දුරස් වෙලා තියෙන එක එකට වෙන්න ඕන. ඒ කියන්නේ තතියා විභත්තිය. විභංගේ විභංග පාළියෙහි විභත්තේන බෙදන ලද කන්දාදිනා ස්කන්ධ ආදි શબ્දයෙන් ආයතන ධාතු ආදී අනිත් විභංග ගත යුතුයි. එතකොට මුල් විභංග තමයි කන්ද විභංගය. ආදිනා ආදි શબ્දයෙන් එයින් අනතුරුව තියෙන ආයතන ධාතු සත්‍යාදී විභංග සංග්‍රහ කරලා තියෙනවා. එතකොට කන්දාදිනා සබ්බප්පකාරේනපි. එතකොට විභංගයේ දේශනා කරන ලද ස්කන්ධ විභංගය, ආයතන විභංගය මේ ආදී සියලු ආකාරයන්ගෙනුත් චතුදාව හොಂತಿ. ඒ සියලු ආකාරයන්ගෙනුත් පරමාර්ථ ධර්ම උදුරලා ගත්තොත් චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියලා 4ම තමයි ලැබෙන්නේ. ඒ ක්‍රමයම අනිත් ප්‍රකරණ වලටත් යනවා. ධාතු කතාවේ දේශනා කරන ලද පරමාර්ථ ධර්මයන් උදුරලා ගත්තොත් ඒත් පරමාර්ථ ධර්ම 4මයි ලැබෙන්නේ. ඊට පස්සේ යමකය, ප ဋ ාණය ඒ පොත්වලත් කවර ආකාරයකින් දේශනා කරත් ඒ දේශනා කරපු සියලු ආකාරයන්ගෙන් අභිධර්මාර්ථයන් පරමාර්ථ වශයෙන් උදුරලා ගත්තොත් චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය, නිර්වාණ පරමාර්ථය කියලා 4 වැදෑරුම්ව තමයි ලැබෙන්නේ. සබ්බතා කියලා කියන පදේ අදහස තමයි පාළියේ දේශනා කරන ලද සියලුම ක්‍රමවලින් කියන අදහස. හරිනේ. ඊළඟට එතන තියෙනවා ඒ ගාථාවේ පරමත්තතෝ කියලා වචනයක්. අභිධර්මාර්ථ සංග්‍රහ පොතේ තියෙනවා පරමත්තතෝ කියලා වචනයක්. ඊළඟට 14 වෙනි පිටුවේ පරමත්තතෝ ඉති. පරමත්තතෝ යනු පරමත්ත සත්‍යතෝ පරමාර්ථ සත්‍ය වශයෙන්. පරමත්තතෝ කියලා කියන්නේ පරමාර්ථ සත්‍ය වශයෙන්. හි විස්තර කරන්නෙමි ද්වේ සත්‍යානි සම්මුති සත්‍යං පරමත්ත සත්‍යං. සම්මුති සත්‍යය, පරමත්ත සත්‍ය කියලා සත්‍යයේ දෙවදෑරුම් වෙනවා. සම්මුති සත්‍ය, පරමාර්ථ සත්‍ය කියලා සත්‍ය දෙකක් තියෙනවා. තත්ත කියලා කියන්නේ දෙවදෑරුම් සත්‍යයන් අතුරෙන් සත්ත්‍ය පුද්ගල අත්ත ජීවාදිකා පඤ්ඤත්ති අත්ථා ස්වභාවතෝ අවිජ්ජමානායේව හොಂತಿ. සත්ව, පුද්ගල, ආත්ම, ජීවාදී ප්‍රඥප්ති අර්ථය ස්වභාවතෝ සත්‍ය වශයෙන්, ස්වභාව වශයෙන් අවිජ්ජමානායේව හොಂತಿ අවිද්‍යමාන වූවාහුම වෙති. එතකොට ප්‍රඥප්තිය කියන එක සත්‍ය වශයෙන් විද්‍යමාන වෙන දෙයක් නෙවෙයි. පරමාර්ථ ධර්මයන්ම අවකාශයේහි පිහිටලා තියෙන ආකාරයන් අනුව සිතට වැටෙන්නා වූ එක්තරා ස්වභාවයක්. ඒක සත්‍ය වශයෙන් ඇති දෙයක් නෙවෙයි. ධම්ම වවත්තාන ඥාන රහිතානම් පන
මහා ජනානං චිත්තේ මහන්ත මහන්තාපි හුත්වා විජ්ජමානා විය පඤ්ඤායන්ති. ධම්ම වවත්තාන ඥානය කියලා කියන්නේ පරමාර්ථ ධර්මයන් වෙන්කොට දැනගන්නා වූ ඥානයට කියනවා ධම්ම වවත්තාන ඥානය කියලා. ධම්ම කියලා කියන්නේ පරමාර්ථ ධර්මයන්, වවත්තාන කියලා කියන්නේ වෙන් කිරීම. ඥානය කියන්නේ තත්තු පරිද්දෙන් දැන ගැනීම. එතකොට ධම්ම වවත්තාන ඥානය කියලා කියන්නේ පරමාර්ථ ධර්මයන් වෙන්කොට දැනගන්නා වූ ඥානය. එතකොට ධම්ම වවත්තාන ඥාන රහිතානං මහා ජනානං, මේ පරමාර්ථ ධර්මයන් වෙන්කොට දැනගන්නා වූ ඥානය නැත්තා වූ මහා ජනයන්ට, රහිත කියලා කියන්නේ නැහැ කියන එක. ධම්ම වවත්තාන ඥාන රහිත කියලා කියන්නේ පරමාර්ථ ධර්මයන් වෙන්කොට දැනගන්නා වූ ඥානෙන් විරහිත වූ මහජනයන්ට, මහජනයන්ගේ චිත්තේ සිතෙහි මහන්ත මහන්තාපි හුත්වා මහත් මහත්ව විජ්ජමානා විය පඤ්ඤායන්ති. ඒකාන්තයෙන් විද්‍යමාන දෙයක් හැටියට තමයි ඒ අයට වැටහෙන්නේ මේ ප්‍රඥප්තිය. තේච මහාජනා සමග්ගා හුත්වා තේසං ඒකන්තේ නත්ති භාවං ගහෙත්වා තථා තථා වෝහරಂತಿ චේව සම්පටිච්ඡanti ච. එතකොට තේච මහාජනා, එතකොට මහජනයන්ගේ සිතට වැටහෙන්නා වූ සත්වයා, පුද්ගලයා, ගොනා, හරකා ආදී ප්‍රඥප්ති අර්ථයන් සමග්ගා හුත්වා මහජනයෝ සමගි වී තේසං ඒ ප්‍රඥප්ති අර්ථයන්ගේ ඒකාන්තේ නත්ති භාවං, ඒකාන්ත වශයෙන් මිනිසා කියලා දෙයක් තියෙනවා, ගොනෙක් කියලා කෙනෙක් ඉන්නවා, මේ විදියට ප්‍රඥප්තියම ඒකාන්ත වශයෙන් ඇති දෙයක් හැටියට සලකාගෙන තථා තථා වෝහරಂತಿ චේව සම්පටිච්ඡanti ච, ඒ ආකාරයෙන් විවහාර කරනවා, පිළිගන්නවා. මිනිසා කිව්වොත් මහජනයා අතර මිනිසාම තමයි. මිනිසා කියලා දෙයක් සත්‍ය වශයෙන් විද්‍යමාන වෙන හැටියට තමයි ඒ අය පිළිගන්නේ. තස්මා ඒ නිසා තේ මහා ජනේහි සමග්ගේහි සම්මතත්තා, තස්මා ඒ නිසා තේ ඒ ප්‍රඥප්ති අර්ථයෝ සම්මුති සත්‍ය මහා ජනේහි සමග්ගේහි සමගි වූ මහා ජනයා විසින් සම්මතත්තා ඒ විදියට සම්මත කරගත්ත නිසා තතෝ ඒවච ඒ නිසාම වචී සච්ච විරති සච්චානං වත්තු භූතත්තා සම්මුති සච්ඡanti වුච්ඡanti. එතකොට වචී සත්‍යයට අරමුණ වෙන්නේ මෙන්න මේ සම්මුති සත්‍යයයි. විරති සත්‍ය කියන්නේ සම්මා වාචා කියන විරති සත්‍යය. මේවාට වත්තු භූතත්තා අරමුණු වන බැවින් සම්මුති සත්‍යං ඉති සම්මුති සත්‍යයයි වුච්ඡanti කියනු ලැබේ. එතකොට මුසාවාද ආදී කර්මපත සිද්ධ වෙන්නේ මේ සම්මුති සත්‍යයේ පිහිටලා. මහා ජනයා විසින් ඇති සැටියෙන් පිළිගෙන කටයුතු කරන දෙයක් එහෙම නෙවෙයි කිව්වොත් ඒක තමයි මුසාවාදයට පත් වෙන්නේ. පරමාර්ථ වශයෙන් හිතලා පරමාර්ථ වශයෙන් සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ කියන කතාව නෙවෙයි මුසාවාදයට අරමුණු වෙන්නේ. ලෝකයාගේ විවහාරයට අනුව සම්මුති සත්‍යයේ පිහිටලා තමයි මුසාවාද කර්මපතය සිද්ධ වෙන්නේ. ඊළඟට ඒ නිසා එයට සම්මුති සත්‍ය කියලා කියනවා. ප්‍රඥප්ති අර්ථයට සම්මුති සත්‍ය කියලා කියනවා. සම්මුති සත්‍යයයි ප්‍රඥප්තියයි කියන්නේ එකම කාරණාව. තස්මින් සම්මුති සත්‍යේ තත්වා ඒ සම්මුති සත්‍යෙහි සිට සම්මා පටිපජ්ජන්තා මනාකොට පිළිපදින්නෝ සබ්බ ලෝකීය සම්පත්තියෝච සියලුම ලෞකික සම්පත්තීන්ටද සබ්බ බෝධි සම්භාර ධම්මේච සියලුම බෝධි සම්භාර ධර්මයන්ද ආරාදෙන්ති කියලා කියන්නේ පටිලබන්ති, ලබති, පැමිණෙති. එතකොට සම්මුති සත්‍යයේ මනාකොට පිළිපදින අය තමයි ලෞකික සම්පත්ති වලට පැමිණෙන්නේ. ඒ අය දිව්‍ය ලෝකයක් කියන එකක් සත්‍ය වශයෙන් තියෙනවා. ස්වාමීන් වහන්සේලා සත්‍ය වශයෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සත්‍ය වශයෙන් ඉන්නවා. මේ විදිහට සම්මුති සත්‍යයේ පිටලා තමයි කුසල කර්මයන්හි යෙදෙන්නේ. ඒ කුසල කර්ම බලයෙන් ලෞකික සම්පත්ති වලට පැමිණීම වෙනවා. ඒ වගේම දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීර්ය ආදී පාරමී ධර්මයන්
සම්පාදනය කරන්නේ මේ සම්මුති සත්‍යයේ පිහිටාගෙන. මිච්ඡා පටිපජ්ජන්තා අපාය පූරකා හොಂತಿ. මේ සම්මුති සත්‍යය පිළිගන්නේ නැතුව අම්මා කෙනෙක් නැහැ, තාත්තා කෙනෙක් නැහැ, බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැහැ. මේ විදියට සම්මුති සත්‍යය වරදවා ගත්තොත් සම්මුතියේ විදියට ඉන්නේ නැතුව සම්මුතිය අතිදාවනය කරන්න ගියොත් අපාය පූරකා හොಂತಿ. අපායෙහි වැටෙන්නෝ වෙති. ඒ කියන්නේ සම්මුති සත්‍ය හැටියට පිළි අරගෙන සම්මුති සත්‍යයේ පිහිටාගෙන වැඩ කළ යුතුයි. පරමාර්ථයේ වෙනම දෙයක් හැටියට තේරුම් අරගෙන ඒක වෙනම විදියකට වැඩ කරගත යුතුයි. මේ දෙක පටලවා නොගත යුතුයි. ඒවම් මෙසේ මහන්තං සම්මුති සත්‍යං. මෙසේ සම්මුති සත්‍යය කියන දේ විශාල එකක්. ඊළඟට පරමත්ත සත්‍යං පනපත්වා. පරමාර්ථ සත්‍යයට පැමිණ තං ඒ සම්මුති සත්‍යය සත්‍යමේව නහෝති. පරමාර්ථ සත්‍යයේ වශයෙන් බලනව නම් සම්මුති සත්‍යය කියන එක සැබෑ වශයෙන් සත්‍ය වශයෙන් විද්‍යමාන වෙන දෙයක් නෙවෙයි. තංහි එය සයං අවිජ්ජමානං යේව සමානං. ඒ ප්‍රඥප්තිය සම්මුති සත්‍යය තමන් අවිද්‍යමානවම මහජනයාට විද්‍යමානන්ත්වේව ගන්හාපේති. විද්‍යමාන දෙයක් හැටියට මහජනයාට ගන්වනවා. එතකොට මිනිසා කියලා දෙයක් ඇති සැටියෙන් ගන්නවා. වෙන වෙන වස්තු දේපල ඒ වගේ සම්මුති සත්‍යය ඇති දෙයක් හැටියට මහජනයා සලකා ගන්නවා, ගන්හාපේති. සක්කාය දිට්ඨි ද්වාසට්ඨි දිට්ඨි ත්‍රිවිධ මිච්ඡා දිට්ඨි නම් වත්තු හුත්වා බාල ජනානං වට්ට දුක්ඛතෝ නීයාතුන් නදේති. එතකොට සක්කාය දිට්ඨි කියලා කියන්නේ සක්කාය දෘෂ්ටියට, ආත්ම දෘෂ්ටියට අරමුණු වෙන්නේ මේ ප්‍රඥප්තිය. සත්‍ය වශයෙන්ම අපේ ජීවිතය තුළ තියෙන්නේ පරමාර්ථ ධර්මයන්. හැබැයි මේ පරමාර්ථ ධර්මයන් ඇතිසැටියෙන් අවබෝධ කරගන්නට නොදී මේක සත්වයේ පුද්ගලයෙක් මම ආත්මය කියලා ගන්නා දෘෂ්ටි ඇති වෙන්නේ මම කියන සත්වයා කියන ප්‍රඥප්තිය අරමුණු කරගෙන. ද්වාසට්ඨි දිට්ඨි කියන්නේ මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කළ තියෙන දෙසටක් මිත්‍යා දෘෂ්ටි හටගන්නෙත් මෙන්න මේ ප්‍රඥප්තිය අරමුණු කරගෙනයි. ප්‍රඥප්තිය නිසා තමයි ඒ දෙසටක් මිත්‍යා දෘෂ්ටි හටගන්නේ. ඒ වගේම ත්‍රිවිධ මිච්ඡා දිට්ඨි, අහේතුක දිට්ඨි, අකිරිය දිට්ඨි, ඊළඟට නාස්තික දිට්ඨි කියන මෙන්න මේ තුන්වැදෑරු මිත්‍යා දෘෂ්ටි වලටත් අරමුණු වෙන්නේ ප්‍රඥප්තියමයි, සම්මුති සත්‍යයයි. බාල ජනානම් මේ දෘෂ්ටි ඇති වෙලා වට්ට දුක්ඛතෝ සංසාර දුක්ඛයෙන් නීයාතුන් එතර වීමට නැදේති නොදෙයි. ඒවම් මෙසේ විපරීතංහි සම්මුති සත්‍යං. සම්මුති සත්‍යය කියන එක මේ විදියට විපරීත සත්‍යයක්. සත්‍ය වශයෙන් ඇති දෙයක් නෙමෙයි, සත්වයන්ට මහා අනර්ථ කර සත්‍යයක්. ඒවං මහා සාවජ්ජං. මේ විදියට සක්කාය දිට්ඨි, දෙසටක් මිත්‍යා දෘෂ්ටි ආදියට වස්තුව වෙන නිසා මහා වද්‍ය සහිත දෙයක්. පරමත්ත සත්‍යං පන දුවිදං ස්වභාව සත්‍යං අරිය සත්‍යන්ති. පරමාර්ථ සත්‍යය, ස්වභාව සත්‍යය, ආර්ය සත්‍යය කියලා දෙආකාර වෙනවා. පරමාර්ථ සත්‍යය, ස්වභාව සත්‍යය, ආර්ය සත්‍ය කියලා දෙආකාර වෙනවා. තත්ත ඒ දෙවදෑරුන් සත්‍යයන් අතුරෙන් ධම්මසංගනි ආදීසු සත්තසු ප්‍රකරණේසු. ධම්මසංගනි විභංගාදී සත්ත ප්‍රකරණයන්හි විභත්තා බෙදා දක්වන ලද කුසලාදයෝ ධම්මා. කුසලාදී පරමාර්ථ ධර්මයෝ ස්වභාව සත්‍යං නාම ස්වභාව සත්‍ය නම් වන්නේය. එතකොට එතන ස්වභාව සත්‍ය කිව්වේ කුසල, අකුසල, අභ්‍යාගත ආදී පරමාර්ථ ධර්ම සමූහයටමයි. ඊළඟට තේහි ඒ කුසලාදී පරමාර්ථ ධර්මයෝ සයං තමාව ස්වභාවතෝ විජ්ජමානත්තා.
ස්වභාව වශයෙන් පරමාර්ථ වශයෙන් සත්‍ය වශයෙන් විද්‍යමාන නිසා කුසලා නාම ධම්මාත්ති කුසල ධර්මයෝ ඇත්තේය. සුඛා නාම වේදනාත්ති සුඛ වේදනාව කියලා එකක් ඇත. ඉති ගන්නහන්තේ මෙසේ ගන්නා කලි න විසංවාදෙන්ති විසංවාදෙන්ති කියන්නේ නොවරද්දයි. ඒ කියන්නේ සුඛ වේදනාව කියලා එකක් පරමාර්ථ වශයෙන් විද්‍යමානයි. කුසල ධර්ම කියලා ඒවා පරමාර්ථ වශයෙන් විද්‍යමානයි. යම් කිසි කෙනෙක් ඒවා විමසීමේ යෙදෙනවා නම් ඔහුට ඒවා සත්‍ය වශයෙන් ඇති බවට වැටහෙනවා. තම්පන එය කියලා කියන්නේ ස්වභාව සත්‍යය අරිය සත්‍යම් පත්වා ආර්ය සත්‍යයට පැමිණ කිංචි අසත්‍යම්පි හෝති ඒව සමහර ධර්මයන් අසත්‍ය බවටත් පත් වෙනවා. කොහොමද වෙන්නේ කියලා ඉදිරියට විස්තර වෙනවා. තථාහි එසේම අනුභවන ભેද මත්තං උපාදාය ආරම්මන රසානුභවන ભેදේ කියන කාරණාවෙන් සලකාගෙන වේදනාව සුඛා දුක්ඛා අදුක්ඛම සුඛා ඉති වුත්තා. එතකොට වේදනාව කියලා කියන්නේ ආරම්මන රසය විඳින්නා වූ ස්වභාවය. මේ ආරම්මන රසය ඉෂ්ඨාරම්මන රසය අනිෂ්ඨාරම්මන රසය මධ්‍යස්ථාරම්මන රසය කියලා තුන් ආකාර වෙනවා. අරමුණේ ඇති ඉෂ්ඨාරම්මන රසය විඳින්නා වූ ස්වභාවයට කියනවා සුඛ වේදනාව කියලා. අරමුණේ ඇති අනිෂ්ඨාරම්මන රසය විඳින්නා වූ ස්වභාවයට කියනවා දුක්ඛ වේදනාව කියලා. මධ්‍යස්ථාරම්මන රසය විඳින්නා වූ ස්වභාවයට කියනවා අදුක්ඛම සුඛ වේදනාව. එහෙම නැත්නම් උපේක්ඛා වේදනාව. මේ විදියට ආරම්මන රසය විඳින්නා වූ ආකාරය අනුව වේදනාව කියන එකම පරමාර්ථ ධර්මය සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා කියලා තුන් වදාරුම් වෙනවා. න සබ්බාකාරතෝ සුඛ භූතත්තා. එතකොට සුඛ වේදනාව කියලා කිව්වේ ඉෂ්ඨාරම්මන රසයෙන් විඳින්නා වූ ස්වභාවය නිසා. හැබැයි සබ්බාකාරතෝ සර්වාකාරයෙන් සුඛ භූතත්තා ඒක සැප ධර්මයක් නිසා නෙවෙයි. න සබ්බාකාරතෝ සුඛ භූතතෝ ඒක ඒකාන්ත සැප ධර්මයක් නිසා සුඛ වේදනාව කියලා කිව්ව නෙවෙයි. ඉෂ්ඨාරම්මනේ රසයෙන් විඳින්නා වූ ස්වභාවය වශයෙන් විද්‍යමාන වෙන නිසා සුඛ වේදනාව කියලා කිව්වේ. ඒ නිසා තමයි යංකින්චි වේදයිතං සබ්බන්තං දුක්ඛස්මින්ති වදාමි. යම් කිසි විඳින්නා වූ ස්වභාවයක් තියෙනම් ඒ සියල්ල චතුරාර්ය සත්‍ය දේශනාවට අනුව දුක්ඛ ධර්මයක්. එතකොට පරමාර්ථ සත්‍යයට අනුව සුඛ වේදනාව කියලා එකක් විද්‍යමානයි. සැපය කියලා එකක් තියෙනවා. හැබැයි ආර්ය සත්‍ය පරියායට ආවයින් පස්සේ ඒ සැප වේදනාවත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, සංකතාදී දෝෂ සහිත නිසා දුක්ඛ ධර්මයක් හැටියට තමයි ගන්නෙ. සබ්බේ පන අනිච්චතා සංකතතාදී අනේක සතේ ආකාරයේ සබ්බාපි වේදනා දුක්ඛා ඒව. සබ්බේ පිහි ඒ සියලුම වේදනාවන් පන අනිච්චතා සංකතතාදී අනේක සතේ ආකාරයේ අනිච්ච ස්වභාවය කියලා කියන්නේ ප්‍රත්‍ය නිසා හටගෙන අතුරු දහන් වෙලා යන බිඳෙන ස්වභාවයට කියනවා අනිත්‍ය කියලා. හුත්වා අභාවට්ඨේන අනිච්චා. හටගෙන නිරුද්ධ වෙලා යන නිසා කියනවා අනිත්‍ය කියලා. ඒ වගේම සංකත කියලා කියන්නේ ප්‍රත්‍ය නිසා උපදවන්නා වූ ස්වභාවය. ප්‍රත්‍ය නිසා උපදවන ලද දෙය ප්‍රත්‍ය වලින් සකස් කරන ලද දෙයට කියනවා සංකත ධර්මයක් කියලා. එතකොට මේ අනිත්‍ය ස්වභාවය, සංකත ස්වභාවය ආදී නොයෙක් සිය ආකාර වලින් සියලුම වේදනාව දුක්ඛ ධර්මයක්මය. සබ්බේපි වේදනා දුක්ඛායේ සබ්බාපි වේදනා දුක්ඛායව සියලුම වේදනාව දුක්ඛ ධර්මයක්මය. එතකොට දුකක් වෙන්නේ මෙහෙමයි. සුඛ වේදනාව යම් කිසි කෙනෙකුට විඳින්න ඕන නම් ඒක ඔහුගේ කැමැත්තේ මාත්‍රයෙන් ලැබෙන්නේ. ඒ සුඛ වේදනාව උපදවා ගැනීමට ඒ සුඛ වේදනා උපදවන්නා වූ ප්‍රත්‍යයන්හි වෙහසිය යුතුයි. ඒක තමයි සංකත දුක කියලා කියන්නේ. සුඛ වේදනා උපදවා ගන්න නානා කෘත්‍යයන්හි යෙදිය යුතුයි. මේ අනිත්‍ය සංකතාදී දුක්ඛයන්ගෙන්
සහිත නිසා සියලුම වේදනාව දුක්ඛ ධර්මයක්මයි. හැබැයි පරමාර්ථ වශයෙන් නම් සුඛ වේදනා කියලා ධර්මයක් තියෙනවා. ආර්ය සත්‍ය වශයෙන් අනිත්‍ය සංකත ආදී ගති සහිත නිසා දුක්ඛ ධර්මයක් හැටියට දුක්ඛාරය සත්‍යය සංග්‍රහ කරලා ගන්නේ. තථා එසේම අනවජ්‍ය සුඛ විපාකට්ඨේන කුසල භාවෝපි අකුසලං උපාදායේව වුත්තෝ. අනවජ්‍ය සුඛ විපාකට්ඨේන, අනවජ්‍ය කියලා කියන්නේ වැරදි රහිත. වැරදි කියලා කියන්නේ රාග, ద్వේෂ, මෝහ ආදී වැරදි ධර්මයන්ගෙන් රහිත නිසා කුසල ධර්මයන් අනවද්‍යයි කියලා කියනවා. ඒ වගේම සුඛ විපාක ධර්මයන් උපදවන නිසා සුඛ විපාක දායක ධර්මයක් හැටියට කියනවා. ඒ අර්ථ දෙකෙන් කුසල භාවෝපි, කුසල ධර්ම කියන පරමාර්ථ ටිකත් කුසල භාවයද අකුසලං උපාදායේව වුත්තෝ, අකුසලයට සාපේක්ෂව කියන ලදී. සබ්බේ පිහි තේ භූමකා කුසල සම්මතා ධම්මා, සියලුම ත්‍රිභූමික කුසල සංඛ්‍යාත ධර්මයෝ. ත්‍රිභූමික කියලා කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර. මේ තුන් භූමියේ හටගන්නා සියලුම කුසල ධර්මයෝ. එතකොට පරමාර්ථ වශයෙන් ගත්තොත් අපි කාමාවචර කුසල් සිත් 8යි අපි ඉදිරියට ඉගෙන ගන්නවා ඒවා. කාමාවචර කුසල් සිත් 8යි, රූපාවචර කුසල් සිත් 5යි, අරූපාවචර කුසල් සිත් 4යි. ඔක්කොම කුසල් සිත් 17යිනේ. එතකොට මෙන්න මේ කුසල සිත් 17 තමයි මෙතන කිව්වේ සබ්බේපි තේ භූමකා කුසල සම්මතා ධම්මා. කුසල සිත් 17 සහ ඒවා යෙදෙන චෛතසික ධර්මයන්. මේවට කියනවා තුන් භූමියේ හටගන්න කුසල ධර්ම. එතකොට ඒවට කියන තවත් නමක් තමයි තුන් භූමියේ හටගන්න ධර්මයන්ට කියන තවත් නමක් තමයි ලෞකික ධර්ම. එතකොට ලෞකික කුසල සිත් 17යි. මෙන්න මේ කුසල ධර්මයන් සාසවතා, සාසව කියලා කියන්නේ ආශ්‍රව ධර්මයන්ට අරමුණු වන්නා වූ ස්වභාවය. කාමාසව, භවාසව, දිඨාසව, අවිජ්ජාසව කියලා ආශ්‍රව 4ක් තියෙනවා. ඒ 4 අතුරෙන් කාමාශ්‍රවය, භවාශ්‍රවය කියන දෙකම පරමාර්ථ ධර්ම වශයෙන් ලෝභය කියන චෛතසිකය. දිඨාසව කියලා කියන්නේ පරමාර්ථ වශයෙන් දිඨි චෛතසිකය. අවිජ්ජාසවය කියලා කියන්නේ පරමාර්ථ වශයෙන් මෝහ චෛතසිකය. එතකොට කාමාසව, භවාසව, දිඨාසව, අවිජ්ජාසව වශයෙන් ආශ්‍රව ධර්මයන් 4යි. ඒ ආශ්‍රව ධර්මයන් 4 පරමාර්ථ ධර්ම වශයෙන් ආශ්‍රව ධර්ම 3යි. ලෝභය, දිඨිය, මෝහය. කාමාසව, භවාසව කියන දෙකම පරමාර්ථ වශයෙන් ලෝභ චෛතසිකය. ඒ නිසා ලෝභ, දිඨි, මෝහ කියලා ආශ්‍රව ධර්මයන් 3යි පරමාර්ථ වශයෙන්. එතකොට සාසව කියලා කියන්නේ මෙන්න මේ ලෝභ, දිඨි, මෝහ කියන ආශ්‍රව ධර්මයන්ට අරමුණු වන ස්වභාවය යම් කිසි ධර්මයක තියෙයි නම් එබඳු ධර්මයන්ට කියනවා සාසව ධර්ම කියලා. එතකොට මේ ලෞකික සියලුම කුසල ධර්මයන් ආශ්‍රව උපදවන්නට හේතුවක් වෙන නිසා සාවද්‍ය ධර්මයක්. සාවද්‍ය ධර්මයක්, වැරදි සහිත ධර්මයක්. ඒ වගේම සංකිලේශකතා. සංකිලේශ කියන්නේ කිලේශ ධර්ම 10ක් තියෙනවනේ. ලෝභ, දෝෂ, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච. මට හරියට මතක නැහැ. කිලේශ ධර්ම 10ක් තියෙනවා. පරමාර්ථ වශයෙන් අකුසල චෛතසික 14 අතරින් කිලේශ කියලා දේශනා කරපු චෛතසික 10ක් තියෙනවා. මෙන්න මේ චෛතසික 10ට ලෝභ, මෝහ, දෝෂ ආදී තියෙනවා. මෙන්න මේ ලෝභ, මෝහ, දෝෂ ආදී කෙලෙස් ධර්මයන්ට අරමුණු වන ධර්මයන්ට කියනවා සංකිලේශික ධර්ම කියලා. සංකිලේශිකතා කියලා කියන්නේ මේ කෙලෙස් ධර්මයන්ට අරමුණු වන ස්වභාවය සහිත භාවය. ඊළඟට ඕගනීය. ඕග කියලා කියන්නේත් කාම ඕග, භව ඕග, දිට්ඨි ඕග, අවිජ්ජා ඕග කියලා ඕග 4ක් තියෙනවා. ඒ 4ත් කාමෝග, භවෝග දෙකම පරමාර්ථ වශයෙන් ලෝභ චෛතසිකය. දිට්ඨි ඕගය පරමාර්ථ වශයෙන් දිට්ඨි චෛතසිකය. අවිජ්ජා ඕග පරමාර්ථ වශයෙන් මෝහ චෛතසිකය. එතකොට කාමෝග, භව ඕග, දිට්ඨි ඕග, අවිජ්ජා ඕග කියලා ඕග 4ක් තියෙනවා.
ඒ සතර පරමාර්ථ වශයෙන් උදුරලා ගත්තාම කාමෝග භවෝග කියන දෙකම ලෝභ චෛතසිකයයි. දිට්ඨියෝගය කියන එක දිට්ඨි චෛතසිකය, අවිජ්ජාෝග කියන එක මෝහ චෛතසිකය. මේ විදියට මෙන්න මේ ලෝභ දිට්ඨි මෝහ කියන තුනට තමයි පරමාර්ථ වශයෙන් ඕග ධර්ම කියලා කියන්නේ. එතකොට මෙතන ඕගනීය කියලා වචනයක් තියෙනවා. ඕගනීය කියලා කියන්නේ මෙන්න මේ ලෝභ දිට්ඨි මෝහයන්ට අරමුණු වන ධර්මයන්ට කියනවා ඕගනීය ධර්ම කියලා. ලෝභ දිට්ඨි මෝහ කියන ධර්මයන්ගෙන් අරමුණු කළ හැකි ධර්මයක් තියෙනම් ඒ සියලුම ධර්මයන්ට කියනවා ඕගනීය ධර්ම කියලා. ඊට පස්සේ යෝගනීය යෝගත් තියෙනවා කාම යෝග, භව යෝග, දිට්ඨි යෝග, අවිජ්ජා යෝග කියලා හතරක්. ඒවත් පරමාර්ථ වශයෙන් කාම යෝග, භව යෝග කියන දෙකම ලෝභ චෛතසිකය. දිට්ඨි යෝගය කියන්නේ දිට්ඨි චෛතසිකය, අවිජ්ජා යෝග කියන්නේ අවිජ්ජා මෝහ චෛතසිකය. එතකොට යෝග ධර්මත් පරමාර්ථ වශයෙන් ලෝභ දිට්ඨි මෝහ කියන තුනමයි. එතකොට මෙන්න මේ ලෝභ දිට්ඨි මෝහ සංඛ්‍යාත වූ යෝග ධර්මයන්ට අරමුණු කළ හැකි යම් ධර්මයක් තියෙනම් ඒ ධර්මයන්ට තමයි කියන්නේ යෝගනීය ධර්ම කියලා. ඊට පස්සේ උපාදානියතා. උපාදාන කියලා කියන්නේ කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියන හතරට කියනවා උපාදාන කියලා. ඒ උපාදාන හතර කාම උපාදානය කියන්නේ පරමාර්ථ වශයෙන් ලෝභ චෛතසිකය. දිට්ඨි උපාදානය, අත්තවාද උපාදානය, සීලබ්බත පරාමාස උපාදානය, සීලබ්බත උපාදානය කියන තුනම පරමාර්ථ වශයෙන් දිට්ඨි චෛතසිකය. එතකොට උපාදාන ධර්මයන් හතරක් තියෙනවා. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියලා. මේ සතරවදෑරුම් උපාදාන ධර්මයන් පරමාර්ථ වශයෙන් ගන්නකොට කාම උපාදානය ලෝභ චෛතසිකය, ඉතිරි උපාදාන තුනම දිට්ඨි චෛතසිකය. එතකොට උපාදාන ධර්මයන් පරමාර්ථ වශයෙන් ලෝභය, දෘෂ්ටිය කියන චෛතසික දෙකට තමයි පරමාර්ථ වශයෙන් උපාදාන ධර්ම කියලා කියන්නේ. එතකොට උපාදානීය ධර්ම කියලා කියන්නේ මෙන්න මේ ලෝභය, දෘෂ්ටියට අරමුණු කළ හැකි යම් ධර්ම රාශියක් තියෙනම් ඒ ධර්මයන්ට කියනවා උපාදානීය ධර්ම කියලා. එතකොට උපාදානස්කන්ධ කියලා කියන්නේ මෙන්න මේ ලෝභයට, දෘෂ්ටියට අරමුණු කළ හැකි ස්කන්ධවලට. දැන් ස්කන්ධ කියනකොට පොදුවේ රාශි අර්ථයෙන් නිර්වාණය හැර සියලුම පරමාර්ථ ධර්මයන් ස්කන්ධ. රූප 28 රූපස්කන්ධය, වේදනා සියල්ලම වේදනාස්කන්ධය, සංඥා සියල්ලම සංඥාස්කන්ධය, වේදනා සංඥාවෙන් අන්‍ය වූ චෛතසික සියල්ලම සංකාර ස්කන්ධය, සිත් සියල්ලම විඥාන ස්කන්ධය. ස්කන්ධ කිව්වහම නිර්වාණ පරමාර්ථය හැර ඉතිරි පරමාර්ථ සියල්ලම සංග්‍රහ වෙලා තියෙන්නේ. හැබැයි උපාදාන ස්කන්ධ කිව්වහම පරමාර්ථ ධර්ම සියල්ලම සංග්‍රහ වෙන්නේ නැහැ. රූපස්කන්ධය, රූප උපාදානස්කන්ධය කියන දෙක පරමාර්ථ වශයෙන් සමානයි. රූපස්කන්ධය කිව්වත් රූප 28මයි. රූප උපාදානස්කන්ධය කිව්වත් රූප 28මයි. සබ්බන් රූපං උපාදානියං. ධම්මසංගණි පාළියේ තියෙනවා සබ්බන් රූපං උපාදානියං. සියලුම රූපයන් ලෝභයට, දෘෂ්ටියට අරමුණු කළ හැකි බැවින් උපාදානීය රූප කියලා කියනවා. සමහරු මෙතෙන්ට රාතන් වහන්සේ, බුදුරජාන් වහන්සේ මේ ඈද ගන්නෝ. නමුත් අභිධර්ම දේශනාව කියලා කියන්නේ පරමත්ථ දේශනා. සම්මුති දේශනාවක් නෙවෙයි. එතකොට මේකට පුද්ගලයෝ ඈඳ ගැනීම නොකළ යුතුයි. සබ්බන් රූපං සියලු රූපය. ඒක කාගේද කියලා එකක් මෙතෙන්ට ගේන්න අවශ්‍ය නැහැ. මොකද මේ අභිධර්ම දේශනාවම කියන්නේ මුලින්ම කියලා පටන් ගත්ත සත්වයේ පුද්ගලයෙක් කියලා කෙනෙක් විද්‍යමාන වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ සත්‍ය වශයෙන් පරමාර්ථ ධර්ම. අන්න ඒ පරමාර්ථ ධර්ම ටික තමයි බෙද බෙදා දේශනා කරන්නේ. එතකොට සබ්බන් රූපං උපාදානියං කිව්වයින් පස්සේ මේ රූපය හටගන්නා වූ පුද්ගලයෙක් ගැන අභිධර්මයේ තුල කතා කරන්නේ නැහැ. මොකද රූපය කියන්නේ පරමාර්ථ ධර්ම ටිකක්. ඒ කියන්නේ පුද්ගලයා කියන එක පරමාර්ථ වශයෙන් විද්‍යමාන වෙන එකක් නෙවෙයි, ඒක සම්මුතිය.
පරමාර්ථය කියලා කියන්නේ සම්මුතිය පනවන තැන සත්‍ය වශයෙන් ඇති ධර්ම සමූහය. එතකොට මේ රූපය කියන එක යම් තැනක තියෙනම් ඒ සියල්ලම ලෝභයට දෘෂ්ටියට අරමුණු කළ හැකි නිසා උපාදානීය ධර්ම. ඒක තමයි ධම්මසංගණි පාළියේහි රූප කාණ්ඩයේ දේශනා කරලා තියෙන්නේ සබ්බන් රූපං උපාදානියං. සියලු රූප උපාදානයන්ට අරමුණු කළ හැකි බැවින් උපාදානීය නම් වේ. හරිනේ? එතකොට මෙතන එතකොට වේදනා ස්කන්ධය සහ වේදනා උපාදාන ස්කන්ධය කිව්වහම වෙනසක් තියෙනවා. වේදනා ස්කන්ධය කිව්වහම ලෞකික වේදනාව ලෝකෝත්තර වේදනාව කියන දෙකම සංග්‍රහ වෙලා තියෙන්නේ. වේදනා උපාදාන ස්කන්ධය කිව්වහම ලෝකෝත්තර වේදනාව සංග්‍රහ වෙන්නේ නැහැ. කුමක් නිසාද? උපාදාන ස්කන්ධය කියන්නේ උපාදානයන්ට අරමුණු කළ හැකි ස්කන්ධ. ලෝකෝත්තර වේදනාව අරමුණු කරගෙන ලෝභ දෘෂ්ටි ආදී කෙලෙස් හටගන්නේ. ලෝකෝත්තර වේදනාව ලෝභයෙන් දෘෂ්ටියෙන් අරමුණු කරන්න හැකියාවක් නැති නිසා ලෝකෝත්තර වේදනාව උපාදානස්කන්ධ වෙන්නේ. උපාදානස්කන්ධ වෙන්නේ ලෞකික සිත් 81 යෙදෙන වේදනා චෛතසිකයට තමයි වේදනා උපාදානස්කන්ධය කියන්නේ. සිත් 89ම යෙදෙන වේදනාව වේදනා ස්කන්ධයයි. එතකොට වේදනා ස්කන්ධය සහ වේදනා උපාදාන ස්කන්ධය කිව්වහම වෙනසක් තියෙනවා. වෙනස තමයි වේදනා ස්කන්ධය කිව්වහම ලෞකික වේදනාව ලෝකෝත්තර වේදනාව කියන දෙකම සංග්‍රහ වෙලා තියෙනවා. වේදනා උපාදාන ස්කන්ධය කිව්වහම ලෝකෝත්තර වේදනාව සංග්‍රහ වෙලා නැහැ. ලෞකික වේදනාව විතරයි සංග්‍රහ වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙද ඒ ගැන මොනවා හරි නෑනේ. ඒ වගේම තමයි සංඥා සංකාර විඥාන කියන එකත්. සංඥා ස්කන්ධය කිව්වහම ලෞකික සංඥාව ලෝකෝත්තර සංඥාව දෙකම සංග්‍රහ වෙලා තියෙන්නේ. සංඥා උපාදාන ස්කන්ධය කිව්වහම ලෞකික සිත් 81 යෙදෙන සංඥා චෛතසිකයේ විතරයි සංග්‍රහ වෙලා තියෙන්නේ. සංකාර ස්කන්ධය කිව්වහම සිත් 89ම යෙදෙන වේදනා සංඥාවෙන් අන්‍ය වූ චෛතසික සියල්ලම සංග්‍රහ වෙලා තියෙනවා. ලෞකික චෛතසික ධර්ම ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසික ධර්ම දෙකම සංග්‍රහ වෙලා තියෙනවා. සංකාර උපාදානස්කන්ධය කිව්වහම ලෞකික සිත් 81 යෙදෙන වේදනා සංඥාවෙන් අන්‍ය වූ චෛතසික ටිකයි සංග්‍රහ වෙලා තියෙන්නේ. විඥානස්කන්ධය කිව්වහම ලෞකික සිත් 81යි ලෝකෝත්තර සිත් 8යි කියන දෙකම සංග්‍රහ වෙලා තියෙනවා. විඥාන උපාදානස්කන්ධය කිව්වහම ලෞකික සිත් 81 විතරයි සංග්‍රහ වෙලා තියෙන්නේ. එතකොට රූපස්කන්ධයේ රූප උපාදානස්කන්ධය පරමාර්ථ වශයෙන් සමානයි. නාමස්කන්ධ හතරේ වෙනසක් තියෙනවා. එතකොට ස්කන්ධ සහ උපාදානස්කන්ධ දෙකක් දැහුවොත් ওই විදියට බෙදලා කියන්න ඕනේ. එකපාරට දෙකක් කිව්වත් වරදි, එකක් කිව්වත් වැරදි. එතකොට කියන්න ඕන රූපස්කන්ධයේ රූප උපාදානස්කන්ධය පරමාර්ථ වශයෙන් සමානයි. හැබැයි නාමස්කන්ධ හතර උපාදානස්කන්ධ කියන්නේ ලෞකික ධර්ම විතරක් සංග්‍රහ වෙච්ච ස්කන්ධ හතර. ස්කන්ධ කිව්වහම ලෞකික ලෝකෝත්තර දෙකම සංග්‍රහ වෙලා තියෙනවා. එතකොට ස්කන්ධයන්නේ උපාදානස්කන්ධ සංග්‍රහ කරන්න පුළුවන්. ස්කන්ධ පංචකයෙහි උපාදානස්කන්ධ පහ සංග්‍රහ වෙලා තියෙන්නේ. හරිනේ? මොකද උපාදානස්කන්ධ පහ කියන්නේ අඩු ධර්ම ටිකක් තියෙන්නේ. හැබැයි උපාදානස්කන්ධ පංචකයෙහි ස්කන්ධ පහ සියල්ල සංග්‍රහ වෙලා නැහැ. කොටසක් විතරයි සංග්‍රහ වෙලා තියෙන්නේ. හරි නේද? ස්කන්ධ පහේ උපාදානස්කන්ධ පහ සංග්‍රහ වෙලා තියෙන්නේ සියල්ලම. උපාදානස්කන්ධ පහේ ස්කන්ධ පහ සියල්ලම සංග්‍රහ වෙලා නැහැ. ලෞකික ටික විතරයි සංග්‍රහ වෙලා තියෙන්නේ. හරිනේ? එතකොට මෙතන ඔන්න ඔය කියන ලද උපාදානීය කියලා කියන්නේ ලෝභ දෘෂ්ටි ආදී උපාදානයන්ට අරමුණු කළ හැකි බව. එතකොට සාසව සංකිලේශ ඕගනීය යෝගනීය උපාදානීය සංකාතේහි කියන ලද වජ්ජේහි වැරදි වලින් සාවජ්ජා ඒව හොಂತಿ. එතකොට අනවජ්ජ කියලා කියන්නේ අර සම්පයුත්ත කෙලෙස් නැති නිසා. හැබැයි මෙන්න මේ දොස් සහිතයි කුසල ධර්ම. ඒ හින්දා මේ න්‍යායට අනුව කුසල ලෞකික කුසල ධර්මයොත් ඒකාන්ත සාවද්‍ය ධර්මයෝ, වැරදි සහිත ධර්මයෝ, කෙලෙස් උපදවන ධර්මයෝ. හරිනේ? දුක්ඛ සත්‍ය භූතානං ච විපාකානං ජනනට්ඨේන ඒකාන්තෙන් දුක්ඛ විපාකා ඒව හොಂತಿ. එතකොට ලෝකයාගේ සැලකීමට අනුව සුඛ විපාක උපදවනවා කිව්වා.
කුසල ධර්ම කියන කතාවේදී. හැබැයි ආර්ය සත්‍ය කතාවට ආවයින් පස්සේ ඒක වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? දුක්ඛ සත්‍ය භූතානම් විපාකානං ජනනට්ඨේන. දුක්ඛ සත්‍ය සංඛ්‍යාත වූ විපාක ධර්මයන් උපදවන නිසා ඒකාන්තේන දුක්ඛ විපාකා ඒව හොಂತಿ. ඒ කුසල ධර්මයන්ොත් දුක්ඛ විපාකයන්මයි උපදවන්නේ. දුක්ඛ විපාකයන් කියන්නේ දුක්ඛාරය සත්‍යේ සංග්‍රහ වෙන ධර්ම. දැන් උදාහරණයක් වශයෙන් දුක්ඛාරය සත්‍ය කිව්වේ ලෞකික සිත් 81යි, ලෝභය වර්ජිත චෛතසික 51යි, රූප 28යි කියන මෙන්න මේ පරමාර්ථ ධර්ම සමූහය තමයි දුක්ඛාරය සත්‍ය කියන්නේ. ලෞකික සිත් 81යි, ලෝභය වර්ජිත චෛතසික 51යි, රූප 28යි කියන මෙන්න මේ පරමාර්ථ ධර්ම රාශිය තමයි දුක්ඛාරය සත්‍ය කියන්නේ. හරිනේ? ලෝභය වර්ජිත කියන්නේ ලෝභය තමයි සමුදය සත්‍ය වෙන්නේ. ඒ කියන්නේ චෛතසික සියල්ල 52යි. චෛතසික සියල්ල 52යි. ඒ 52න් ලෝභය අයින් කළා ඉතිරි චෛතසික 51. එතකොට ඒ 51න් සමහර චෛතසික ලෝකෝත්තර සිත්වලත් යෙදෙනවා. හැබැයි ඒ ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසික මෙතන සංග්‍රහ වෙන්නේ නැහැ. අන්න හරි. ලෞකික සිත් 81 සහ ඒ ලෞකික සිත් 81 යෙදෙන ලෝභය වර්ජිත චෛතසික 51යි, රූප 28යි. එතකොට කලින් කුසලා කියන පදේ විස්තර කරනකොට සුඛ විපාක කියලා කිව්වා. සුඛ විපාක, ඉෂ්ඨ විපාක උපදවන්නේ. කුසල කම්මජංහි අනිට්ඨන්නාම නත්ති. කුසල කර්මයෙන් හටගත්ත අනිෂ්ඨ ධර්මයක් නම් නැත්තේය. ඒ පරමාර්ථ සත්‍යයට අනුව එහෙම තමයි. හැබැයි ආර්ය සත්‍ය කතාවට ආවයින් පස්සේ ලෞකික විපාක සියල්ලම කොහෙද සංග්‍රහ වෙලා තියෙන්නේ? දුක්ඛ සත්‍යේ. ඒ කියන්නේ කුසල විපාක හොවේවා අකුසල විපාක හොවේවා සියලුම විපාක ධර්මයන්, ලෞකික විපාක ධර්මයන් දුක්ඛාරය සත්‍යේ සංග්‍රහ වෙන ධර්ම දුක්ඛ ධර්මයෝය. හරිනේ? එතකොට මේ පරමාර්ථ සත්‍ය කතාවට ආවයින් පස්සේ සුඛ විපාක උපදවනවා කියන කතාව බොරුවක් වෙනවා. ඒ න්‍යායවල් දෙකක් ඈ. ඒක වෙන් කළා තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ දුක කියලා කියන්නේ අබින්න සම්පටිපීලනට්ඨේන දුක්ඛ. ඒ කියන්නේ අනිත්‍ය ආදී ලක්ෂණයන්ගෙන් සත්වයාව පෙළෙන අර්ථය. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය අර්ථ හතරක් තියෙනවනේ. සංකතට්ඨෝ, විපරිණාමට්ඨෝ, සන්තාපට්ඨෝ, පීලනට්ඨෝ. මෙන්න මේ දුක්ඛාර්ථයන් සහිත නිසා මේ ධර්මයන් දුක්ඛාරය සත්‍යයේ සංග්‍රහ වෙලා තියෙනවා. ඒ නිසා කුසලයෙන් උපදවන ලද නමුත් අර සංකතාදී ස්වභාවයන් සහිත නිසා මේවා ඒකාන්ත දුක්ඛ ධර්මයෝය. හැබැයි ලෝකයාගේ සම්මතය අනුව දිව්‍ය ලෝකාදී වල උපදවන ධර්ම, ඉෂ්ට ධර්ම. ඒවා සත්වයන්ගේ සැලකීම අනුව. හරිනේ? දුක්ඛ විපාකාය වහಂತಿ. අජ්ජත් තිකංච සබ්බ ලෝකීය සම්මතං උපාදාය වුත්තං. එතකොට අජ්ජත් තිකං කියලා කියන්නේ ධම්මසංගණි තිකමාතිකාවල තියෙනවා අජ්ජත්තා ධම්මා, බහිද්ධා ධම්මා, අජ්ජත්ත බහිද්ධා ධම්මා කියලා තිකමාතිකාවක්. අජ්ජත්තා ධම්මා, බහිද්ධා ධම්මා, අජ්ජත්ත බහිද්ධා ධම්මා කියලා තිකමාතිකාවක් තියෙනවා. මෙන්න මේ තිකමාතිකාවක් දේශනා කරලා තියෙන්නේ සබ්බ ලෝකීය සම්මතං උපාදාය වුත්තං. ඒ කියන්නේ සම්මුති ලෝකයාගේ විවහාරය අනුව ආධ්‍යාත්මික බාහිර කියන බෙදීම දේශනා කරන ලදී. සබ්බේ පිහි චතු භූමක ධම්මා ඒකාන්තේන අත්තාපි නාම නත්ති. එතකොට සබ්බේ පිහි චතු භූමක ධම්මා, සතර භූමියේ තියෙන, සතර භූමිය කියලා කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන මේ හතරට කියනවා චතු භූම කියලා. මේ සතර භූමියේ තියෙන සියලුම ධර්මයන් ඒකාන්තයෙන් අත්තාපි නාම නත්ති, ආත්මයක් කියලා දෙයක් නැත. කුතෝ අජ්ජත්තා නාම. එහෙම නැත්නම් ආධ්‍යාත්මික ධර්ම කියලා දෙයක් කෙසේනම් ලැබෙන්නේද? බහිද්ධා ඒව හොಂತಿ. සියලුම පරමාර්ථ ධර්මයෝ බාහිර ධර්මයෝමය. සංකාරේ පරතෝ පස්ස ඉති වුත්තං.
ඒ නිසා තමයි සංකාරේ පරතෝ පස්ස සංස්කාර ධර්මයන් පර ධර්මයන් හැටියට සම්මර්ෂණය කරන්න කියලා දුන්නේ. එතකොට මේ පාළි අරන් තියන්නේ කොහොමද? අර වංගීස ස්වාමීන් වහන්සේට පිණ්ඩපාත යනකොට කෙලෙසයක් හටගෙන කියනව නේද? කාම රාගේන ඩයිහාමි චිත්තම් මේ පරිඩයිහති සාදු නිබ්බාපනං බ්‍රෝහි අනුකම්පාය ගෝතම. ආනන්ද ස්වාමීන් වහන්සේ එක්ක පිණ්ඩපාත යනකොට උන්වහන්සේගේ సంతානයේ කෙලෙස් ඇති වෙනවා. කාම රාගේන ඩයිහාමි ස්වාමීනි කාම රාගයෙන් දැවෙනවා. චිත්තම් මේ පරිඩයිහති මගේ සිත හාත්පසින් දැවෙනවා. ගෝතම ආනන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ගෝතම කුලයේ හින්දා ගෝතම කියන්නේ ආනන්ද සානසට කතා කරන වචනය. සාදු නිබ්බාපනම් බ්‍රෝහි මේ ඇතිවෙච්ච කෙලෙස් ගින්න නිවා ගන්න උපායක් කියලා දෙන්න. ඒ වෙලාවේ තමයි දේශනා කරන්නේ සංඛාරේ පරතෝ පස්ස දුක්ඛතෝ නොච අත්තතෝ නිබ්බාපේහි මහරාගම්මා ඩයිහිත්තෝ පුනප්පුන. සංඛාරේ පරතෝ පස්ස මේ සංස්කාර ධර්මයන් පර ධර්මයන් හැටියට සම්මර්ෂණය කරන්න. සංඛාරේ දුක්ඛතෝ පස්ස මේ සංස්කාර ධර්මයන් දුක්ඛ ධර්මයන් හැටියට සම්මර්ෂණය කරන්න. නොච අත්තතෝ මේ සංස්කාර ධර්මයන් ආත්මය හැටියට හිතන්නේ නැතුව අනාත්ම විදියට සම්මර්ෂණය කරන්න. නිබ්බාපේහි මහරාගං ඒ ඇතිවෙච්ච මහරාගේ මේ විදියට සම්මර්ෂණය කළ නිවා දාන්න. මා ඩයිහිත්තෝ පුනප්පුනන් නැවත නැවත දැවෙන්න එපා කියලා කියනවා. ඒ ගාථාවෙන් තමයි මේ සංකාරේ පරතෝ පස්ස කියන වාක්‍යය උපුටලා අරගෙන තියෙන්නේ. අයන් අයෝ මේ ක්‍රමය සේසත්තික දුක ධම්මේ සුපි ඉතුරු වෙච්ච තිකමාතිකාවල සහ දුකමාතිකාවල යථාරහන්නේ තබ්බෝ සුදුසු පරිදි ගෙන යා යුතුය. ඔය තමයි ස්වභාව සත්‍ය කියන එක. ස්වභාව සත්‍ය කියලා කියන්නේ පරමාර්ථ සත්‍යයට. ඊළඟට අරිය සත්‍යං නාම ආර්ය සත්‍ය කියලා කියන්නේ සබ්බේසං තේබූමක ධම්මානං ඒකාන්ත දුක්ඛ භාවෝ සියලුම තුන් භූමියේ ධර්මයන්ගේ ඇති ඒකාන්ත දුක්ඛ ස්වභාවය. තුන් භූමියේ ධර්මයන් තමයි ලෞකික සිත් 81යි, ලෝභය වර්ජිත චෛතසික 51යි, රූප 28යි කියන මෙන්න මේ ධර්මයන්ගේ ඇති ඒකාන්ත දුක්ඛ ස්වභාවය. තණ්හාය ඒකාන්ත දුක්ඛ සමුදය භාවෝ. තණ්හාය කියලා කියන්නේ ලෝභයේ ඇති ඒකාන්ත දුක උපදවන ස්වභාවය, දුක්ඛ සමුදය භාවය. නිබ්බානස්සේව දුක්ඛ නිරෝධ භාවෝ නිර්වාණයාගේම දුක්ඛ නිරෝධ භාවය. අට්ඨංගිකස්ස මග්ගස්සේව දුක්ඛ නිරෝධ මග්ග භාවෝති. එතකොට ආර්ය සත්‍ය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයාගේම දුක්ඛ නිරෝධ මග්ග භාවෝ. එතකොට මෙන්න මේ කියපු ලෞකික සිත් 81, ලෝභය වර්ජිත චෛතසික 51, රූප 28 කියන මෙන්න මේ ධර්මයන් ඒකාන්ත දුක්ඛ ධර්මයන්. ඒවා තමයි දුක්ඛ සත්‍ය හැටියට ගන්නෙ. ලෝභ චෛතසිකය දුක උපදවන හේතුව, ඒක තමයි දුක්ඛ සමුදය සත්‍ය හැටියට ගන්නෙ. නිර්වාණය තමයි නිරෝධ සත්‍ය හැටියට ගන්නෙ. ලෝකෝත්තර මාර්ග සිත් 4 යෙදෙන ප්‍රඥාව, විතරකය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, වීරිය, සතිය, ඒකග්ගතාවය කියන මාර්ගංගට තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරේ සත්‍ය හැටියට ගන්නෙ. එතකොට මෙන්න මේ ආර්ය සත්‍ය 4ට තමයි ආර්ය සත්‍ය කියලා කියන්නේ. එතකොට පරමාර්ථ සත්‍ය ධර්මයන් ආර්ය සත්‍යෙහි කොටසයි සංග්‍රහ වෙලා තියෙන. හැබැයි ආර්ය සත්‍යයන් පරමාර්ථ ධර්මයන් සියල්ලම සංග්‍රහ වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. පරමාර්ථ ධර්ම 82යි නේද? මේ දැන් ආර්ය සත්‍ය ගත්තයින් පස්සේ දුක්ඛ සත්‍ය කියන්නේ ලෞකික සිත් 81යි, ලෝභය වර්ජිත චෛතසික 51යි, රූප 28යි. සමුදය සත්‍ය කියලා කියන්නේ ලෝභ චෛතසිකය. නිරෝධ සත්‍ය කියලා කියන්නේ නිර්වාණය. මාර්ග සත්‍ය කියලා කියන්නේ මාර්ගංගට. එතකොට පරමාර්ථ සත්‍ය කියලා කියන්නේ චිත්තය, චෛතසික 52, රූප 28, නිර්වාණය කියන ධර්ම සමූහය. පරමාර්ථ ධර්ම 82යි. එතකොට ආර්ය සත්‍ය සියල්ලම පරමාර්ථ ධර්මයන්ගේ සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි චතුසත්‍ය ධම්මා නාම පරමත්ත ධම්මා ඒව.
චතුරාර්ය සත්‍යෝ නම් පරමාර්ථ ධර්මයෝමය. හරිද? අංගට කියන්නේ ප්‍රඥාව, විතර්කය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, වීරිය, සතිය, ඒකග්ගතාව කියන මාර්ගාංග 8. චෛතසික 8ක්. මේ මාර්ගාංග 8 සම්මා විතර්ක චෛතසික අයිනෝනේ ධානවලට එනකොට ඔව් මාර්ගාංග 7ක් වෙනවා. 7ක් වෙනවා. දෙවෙනි එකේ. ඔව්. දෙවෙනි ඔව්. එහෙම ભેදයක් තියෙනවා. මේ සම්පූර්ණ සබ්බ සංගාහික වශයෙන් කතා කරේ. ඒ කියන්නේ සියල්ල සංග්‍රහ කළා ආශ්‍රතුන් කියන ભેදේ තියෙනවා ආශ්‍රතුන්. ඒ කියන්නේ ဒုတိ ය ධානයෙන් එහා ධාන සිත්වල විතර්කය කියන අංගේ නැති හින්දා මාර්ගාංග 7යි. ඔව්. ඒක අපි පස්සේදී එනවා ආශ්‍රතුන්. ඒ කියන්නේ මේ චිත්තපාදයේ අගට එනවා. ඒ කියන්නේ සිත් 121 ක්‍රමයක් කතා කරනවා. එතෙන්දී ඒක එනවා. ආශ්‍රතුන් ඔව්. එතකොට පොදුවේ ගත්තායින් පස්සේ මාර්ගාංග සියල්ලම 8යි. එතකොට පරමාර්ථ ධර්ම කිව්වයින් පස්සේ පරමාර්ථ ධර්ම සියල්ලම 82යි. එතකොට මේ පරමාර්ථ සත්‍යෙහි ආර්ය සත්‍ය සියල්ල සංග්‍රහ වෙලා තියෙන්නේ. හරිනේ. හැබැයි පරමාර්ථ ධර්ම සියල්ල ආර්ය සත්‍යේ සංග්‍රහ වෙලා නැහැ. පරමාර්ථ ධර්ම සියල්ල ආර්ය සත්‍යේ සංග්‍රහ වෙලා නැහැ. ආර්ය සත්‍යයන්ගේ සංග්‍රහ නොවන පරමාර්ථ ධර්ම ටිකකුත් තියෙනවා. ඒ තමයි ලෝකෝත්තර සිත් 8. ලෝකෝත්තර සිත් 8. ඒ වගේම ප්‍රඥාව, විතරක ආදී මාර්ගාංග 8 ඉතිරි චෛතසික 28 කියන මෙන්න මේ චිත්ත චෛතසික ටික ආර්ය සත්‍යයන්ගේ සංග්‍රහ වෙලා නැහැ. ලෝකෝත්තර සිත් 8යි. ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසික ඔක්කොම 36යි. ලෝකෝත්තර සිත්වල යෙදෙන්නේ චෛතසික ඔක්කොම 36යි. එතකොට මේ 36 ඇතුලෙන් චෛතසික 8ක් එළියට ගන්නවා. මාර්ගාංග 8 එළියට ගන්නවා. ඒක තමයි මාර්ග සත්‍ය වශයෙන් සංග්‍රහ කරන්නේ. එතකොට මෙතන ඉතුරු වෙනවා චෛතසික 28ක්. එතකොට ලෝකෝත්තර සිත් 8 සහ මාර්ගාංග හැර ඉතිරි චෛතසික 28 ආර්ය සත්‍යයේ සංග්‍රහ වෙලා නැහැ. ඒවාට කියනවා සත්‍ය විනිම්මුත්ත ධම්ම කියලා. සත්‍ය විනිම්මුත්ත කියන්නේ ආර්ය සත්‍යයෙන් වෙන් වූ ධර්ම. ආර්ය සත්‍ය සංග්‍රහයේ සංග්‍රහ නොවෙච්ච ධර්ම. හරිනේ. එතකොට පරමාර්ථ සත්‍යෙහි ආර්ය සත්‍යයන් සියල්ලම සංග්‍රහ වෙනවා. හැබැයි ආර්ය සත්‍යයේ සංග්‍රහ නොවන පරමාර්ථ ධර්මයක් තියෙනවා. ඒ තමයි ලෝකෝත්තර සිත් 8යි මාර්ගාංග 8 වර්ජිත ඉතිරි චෛතසික 28යි. හරිනේ. එතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමයි ඒකාන්ත වශයෙන් විද්‍යමාන වෙන සත්‍යය. ඉදමේ වෙහි කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයෝම පරිසුද්ධ බුද්ධීනං අරියානං කෙලෙස් වලින් පිරිසුදු වෙච්ච ඥානයක් සහිත ආර්යයන් වහන්සේලාගේ ඥානෙහි අච්චලමානං නොසෙල්වි සබ්බාකාර පරිපූර්ණං සර්වාකාර පරිපූර්ණව නිප්පරියාය සත්‍යං හෝති. නිස්පරියාය වශයෙන්ම සත්‍ය වෙයි. එතකොට මේ ආර්ය සත්‍ය කිසිම ආකාරයකින් බොරුවක් වෙන්නේ ඒකාන්ත වශයෙන් සත්‍ය වෙයි. තේසු ඒවා අතුරෙන් ඉද මෙහි කියලා කියන්නේ මේ ගාථාවෙහි සම්මුති සත්‍යං නිවත්තෙන්තෝ සම්මුති සත්‍ය අත්හැරලා. හරිනේ. නිවත්තෙන්තෝ කියන්නේ නතර කොට කියන්නේ අත්හැරලා. පරමත්තතෝ ඉති පරමත්තතෝ යයි ඉදං ආහ. මේ පරමත්තතෝ කියන වචනය කියන ලදී. එතකොට මෙතන කිව්වේ සම්මුති සත්‍ය අත්හැරලා නම් අභිධර්මාර්ථ ධර්මයන් චිත්ත චෛතසික රූප නිර්වාණ කියලා 4යි. මුලින් කියපු අභිධම්මත්ථ කියන පදේ කිව්වොත් ප්‍රඥප්තිය සහිතව 5යි. පරමත්තතෝ කිව්වහම සම්මුති සත්‍යං නිවත්තෙන්තෝ සම්මුති සත්‍ය අත්හැරලා පරමාර්ථ වශයෙන් නම් 4යි. හරිනේ. තේන වුත්තම් පරමත්තතෝ ඉති පරමත්ත සත්‍යතෝ. ඒ නිසා තමයි උඩින් පරමත්තතෝ යනු පරමාර්ථ සත්‍ය වශයෙන් කියලා විස්තර කරන්නට යෙදුනේ. තත්ත එහි අත්තෝ දුවිදෝ අර්ථය
දෙවදෑරුම් වෙයි. අත්ථෝ දුවිදෝ කියන්නේ අර්ථය දෙවදෑරුම් වෙයි. ස්වභාව සිද්ධෝච පරිකප්ප සිද්ධෝච. ස්වභාව සිද්ධ අර්ථය පරිකප්ප සිද්ධ අර්ථය කියලා අර්ථය දෙවදෑරුම් වෙනවා. තත්ත ස්වභාව සිද්ධාර්ථය කියලා කියන්නේ ස්වභාව වශයෙන්ම සත්‍ය වශයෙන් විද්‍යමාන වෙන ධර්මයන්ට කියනවා ස්වභාව සිද්ධාර්ථය කියලා. පරිකප්ප සිද්ධාර්ථය කියලා කියන්නේ ස්වභාව වශයෙන් විද්‍යමාන වෙන්නේ නැහැ. පරමාර්ථ ධර්මයන් අවකාශයේ පිහිටලා තියෙන ආකාරයන් අනුව සිතින් කල්පනා කරලා ගන්න අර්ථයට කියනවා ප්‍රඥප්තියට කියනවා පරිකප්ප සිද්ධාර්ථය කියලා. ස්වභාව සිද්ධාර්ථය කියලා කියන්නේ පරමාර්ථ ධර්මයන්ට, පරිකප්ප සිද්ධාර්ථය කියලා කියන්නේ ප්‍රඥප්තියට. එහෙම නැත්නම් සම්මුති සත්‍යයට. ඒක විස්තර කරනවා තත්තේහි යෝ විනා අඤ්ඤා පදේසේන කේවලම් විසුං විසුං අත්තනෝ ලක්ඛනේන විජ්ජමානෝ හුත්වා සිද්ධෝ සෝ චිත්තාදිකෝ අත්තෝ ස්වභාව සිද්ධෝ නාම. එතකොට යෝ යම් කිසි අර්ථයක් යම් කිසි ධර්මයක් අඤ්ඤාපදේශේන විනා අන්‍ය වූ දෙයකින් තොරව කේවලං හුදෙක්ම විසුං විසුං වෙන වෙනම අත්තනෝ ලක්ඛනේන තමාගේ ලක්ෂණයෙන් අත්තනෝ ලක්ඛනේන තමන්ගේ ලක්ෂණයෙන් 15 පිටුවේ උඩ හරිනේ නේ 15 වෙනි පිටුවේ උඩ තමාගේ ලක්ෂණයෙන් විජ්ජමානෝ හුත්වා ඒකාන්ත වශයෙන් සත්‍ය වශයෙන් විද්‍යමානව සිද්ධ වූ අර්ථය සෝ එය චිත්තාදිකෝ අත්තෝ ස්වභාව සිද්ධෝ නාම. චිත්තාදිකෝ අත්තෝ කියලා කියන්නේ චිත්ත චෛතසික රූප නිර්වාණ කියන මෙන්න මේ සතර ස්වභාව සිද්ධෝ නාම. ස්වභාව සිද්ධාර්ථය කියලා කියනවා ඒ හතරට. එතකොට ස්වභාව සිද්ධාර්ථය කියලා කියන්නේ පරමාර්ථයන්ටම කියන තවත් නමකි. යෝපන අත්තනෝ ලක්ඛනේන විජ්ජමානෝ යේවන හෝති. යෝපන යම් කිසි ධර්මයක් අත්තනෝ ලක්ඛනේන තමන්ගේ ලක්ෂණයෙන් විජ්ජමානෝ යේව විද්‍යමානව නහෝති නොවේයි. විජ්ජමානස්ස පන අත්තස්ස ඒ කියන්නේ විද්‍යමාන වූ පරමාර්ථ ධර්මයාගේ නානා පවත්ති ආකාරයේ උපාදාය ඒ පරමාර්ථ ධර්මයන් අවකාශයේ පිහිටලා තියෙන නොයෙක් ආකාරයන් සලකලා උපාදාය චිත්තේන පරිකප්පෙත්වා සවිග්ගහං කତ୍වා ගහිතෝ චිත්තමයෝ චිත්ත නිම්මිතෝ හුත්වා චිත්තේව උපලබ්බමානෝ හෝති. ඒ කියන්නේ ප්‍රඥප්තිය කියන එක පරමාර්ථ ධර්මයන් අවකාශයේ පිහිටලා තියෙන නොයෙක් ආකාරයන් සලකාගෙන හිතින්ම හදාගත්ත අර්ථයක්. සත්‍ය වශයෙන් විද්‍යමාන වෙන අර්ථයක් නෙවෙයි. උපලබ්බමාන හෝති. සෝ සත්ත්‍ය පුද්ගලාදිකෝ අත්තෝ පරිකප්ප සිද්ධෝ නාම. ඒ සත්ව පුද්ගල ආදී ප්‍රඥප්ති අර්ථයට තමයි කියන්නේ පරිකප්ප සිද්ධෝ නාම. පරිකප්ප සිද්ධාර්ථය කියලා කියන්නේ ප්‍රඥප්තියටයි. ස්වභාව සිද්ධාර්ථය කියලා කියන්නේ පරමාර්ථයටයි. තේසු ඒ ස්වභාව සිද්ධාර්ථය පරිකප්ප සිද්ධාර්ථය කියන දෙක අතුරෙන් තේසු ස්වභාව සිද්ධෝ යේව ස්වභාව සිද්ධාර්ථයම තමයි පරමත්තෝ නාම පරමාර්ථ වෙන්නේ. ස්වභාව සිද්ධෝ යේව කියන්නේ ස්වභාව සිද්ධාර්ථයම තමයි පරමත්තෝ නාම පරමාර්ථ ධර්ම කියලා කියන්නේ. ඒ කියන්නේ සත්‍ය වශයෙන් විද්‍යමාන වන්නා වූ චිත්තය චෛතසික රූප නිර්වාණ කියන ධර්මයන්. සෝහි සම්තිවාන්ති බුද්ධි සද්දා එත්තාති අත්ථෝ ඒකාන්ත විජ්ජමානට්ඨේන ඊතරතෝ පරමෝ උක්කංශගතෝ අත්තෝති පරමත්තෝ. එතකොට ඊතරතෝ කියලා කියන්නේ ප්‍රඥප්ති අර්ථයට වඩා ඒකාන්ත විජ්ජමානට්ඨේන තම තමාගේ ලක්ෂණයන්ගෙන් ඒකාන්ත වශයෙන් විද්‍යමාන වෙන නිසා පරමෝ උසස් වූ උක්කංශගතෝ අත්තෝ ඒ කියන්නේ උසස් වූ අර්ථය කියන අර්ථයෙන් පරමත්ත කියලා කියනවා. එතකොට ප්‍රඥප්තියට කියන තව නමක් තමයි හීනත්ත. හීනාර්ථය පරමාර්ථයකට කියනවා පරමාර්ථය කියලා. එතකොට ප්‍රඥප්තියට හීනාර්ථය කියන්නේ හේතුව තමයි සත්‍ය වශයෙන් විද්‍යමාන නොවන භාවය නිසා හීනාර්ථය කියනවා.
පරමාර්ථය කියන එක සත්‍ය වශයෙන් විද්‍යමානව පවතින හින්දා ඒකට කියනවා විද්‍යමාන අර්ථයෙන් වැඩි බව සලකාගෙන පරමාර්ථය කියලා. එතකොට එතන කියන පරම කියන අදහස උසස් බව කියන එක නෙවෙයි විද්‍යමානත්වයේ වැඩි බව. දැන් අපි පරම හතුරා කියනවා. හතුරුකමේ වැඩි බවට කියනවා පරම හතුරා කියලා. ඒ වගේම අධික මිත්‍රකම ගොඩක් තියෙන කෙනාට කියනවා පරම මිතුරා කියලා. එතකොට ඒකෙන් කියන්නේ මිත්‍රත්වයේ වැඩි බව, හතුරු භවයේ වැඩි බව. අන්න ඒ වගේ පරමත්ථ කියන තැන පරම කියන සද්දේ අදහස තමයි ඒකාන්ත වශයෙන් විද්‍යමානත්වයෙන් වැඩි බව. ඒ කියන්නේ ප්‍රඥප්තිය කියන එක මහා ජනයාට විතරයි ඇති දෙයක් හැටියට වැටෙන්නේ. හැබැයි සත්‍ය වශයෙන් විද්‍යමාන වෙන ධර්මයක් නෙවෙයි. පරමාර්ථ ධර්මය කියන එක නුවණින් විමසන්න සත්‍ය වශයෙන්ම විද්‍යමාන වෙන ධර්ම. එතකොට හීනාර්ථය ප්‍රඥප්තිය විද්‍යමාන වෙන්නේ සාමාන්‍ය ජනයාට විතරයි. ඔවුන්ගේ පරිකල්පනය අනුව. පරමාර්ථය එහෙම නෙවෙයි. ආර්යයන් වහන්සේලා නුවණින් විමසන්න සත්‍ය වශයෙන් විද්‍යමාන වෙනවා. ඒ නිසා එකයි ආසිතුන් සම්මුතිය කියන්නේ ප්‍රඥප්තියටම තමයි. ඊට පස්සේ හීනාර්ථය කියන්නේ ප්‍රඥප්තියටම තමයි. මේ පොතේ හැටියට පරිකප්ප සිද්ධ අර්ථය කියන්නේ ප්‍රඥප්තියටම තමයි. එතකොට සත්‍ය වශයෙන් විද්‍යමාන වෙන ධර්මයන්ට තමයි පරමත්ථ කියලා කියන්නේ. එතන පරම කියන શબ્දයේ උසස් කියන අදහස නෙවෙයි සත්‍ය වශයෙන් විද්‍යමානත්වයෙන් වැඩි නිසා පරමාර්ථය කියලා කියනවා. එතකොට දැන් තිකමාතිකාවල තියෙනවා හීනා ධම්මා, මජ්ක්‍ධිමා ධම්මා, පනීතා ධම්මා කියලා. එතන හීනා ධම්මා කියන්නේ ලාමක අකුසල ධර්මයෝ. ඒ හීන මජ්ක්‍ධිම කතා නෙවෙයි මෙතන පරම උසස් කියන්නේ. සත්‍ය වශයෙන් විද්‍යමාන අර්ථයෙන් උසස් අර්ථය කියන අර්ථයෙන් තමයි පරමාර්ථ කියන්නේ. ඒවා අකුසල වගේ හීන ධර්ම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ తত্ত্বය බලලා නෙවෙයි කියන්නේ. එතකොට අකුසල ධර්මයනොත් හීන ධර්ම තමයි, ලාමක ධර්ම තමයි. හැබැයි විද්‍යමාන වශයෙන් පවතිනවා. විද්‍යමාන වශයෙන් හම්බ වෙනවා. ඒ නිසා ඒවත් පරමාර්ථ ධර්මම තමයි. ඒ වගේම පරමාර්ථ ධර්මයන් සොයා ගන්නා වූ තවත් ක්‍රමයක් තමයි මෙතන ඉඳලා විස්තර කරන්නේ. මේ කාරණාව නම් බොහොම වැදගත් කරුණු ටිකක්, එතන ගැඹුරු කරුණු ටිකක් වෙන්නේ. අපි ඒක හවස දේශනාවට ගමු. හරිනේ. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු.